ප්‍රතිපත්ති නානත්වය ධ්‍යාන අභිඥා මාර්ගඵල ලබා නැති දැනට වෙසෙන පෘථග්ජන භික්ෂූන් කෙරෙහි කියන ලද සුපටිපන්න ගුණය ඇතද නැතද යනු සුපටිපන්න ගුණය සම්බන්ධයෙන් පැන නැගෙන ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නය භික්ෂූන් වහන්සේගේ ප්‍රතිපත්ති නානත්වය අනුව විසඳගත යුත්තකි. මේ ශාසනයෙහි සියලු භික්ෂූහු සමාන ලෙස පිළිවෙත් පුරන්නාහු නොවෙති. ඇතමෙක් ලාභ කීර්ති ප්‍රශංසාවක් නැතිව ජීවිත අපේක්ෂාව පවා හැර සිව් පිරිසිදු සීලේහි පිහිටා ආරණ්‍යක පිණ්ඩපාතකාදී දුත ගුණයන්හි පිහිටා කාමං තචෝ ච නහාරෝ ච අට්ඨි ච අවස්සිස්සතු යනාදීන් වදාළ පරිදි සමත් නහරත් ඇටත් ඉතිරි වෙතොත් ඉතිරි වේවා ලේමස් වියලී යතොත් යේවා මා විසින් බලාපොරොත්තු වන උසස් දෙය නොලබා නොනවත්වමි යන අදිෂ්ඨානයෙන් සිත දැඩි කරගෙන බලවත් වීරියෙන් දවල් කාලය සම්පූර්ණයෙන් සක්මනින් හා හිඳීමෙන්ද එසේම රාත්‍රියේ ප්‍රථම පශ්චිම යාම දෙකද ගත කරමින් සමත විදර්ශනා භාවනාවෙහි යෙදෙති. ඇතැම්හු සීල දුත ගුණයන්හි පිහිටා තරමකින් භාවනාවෙහි යෙදෙති. ඇතැම්හු දුත ගුණයන්හි නොපිහිටා සීල මාත්‍රයෙහි පිහිටා මද වශයෙන් භාවනාවෙහි යෙදෙති. ඇතැම්හු සීල දුත ගුණයෙන් පිරීමෙන් පමණක් කල් යවති. ඇතැම්හු සීල මාත්‍රයම පුරති. ඇතැම්හු සීලයද ඇතැම් සිකපද කඩ කරමින් අසම්පූර්ණ කොට රක්ෂා කරති. මෙසේ ඒ භික්ෂූන් විසින් පුරණ ප්‍රතිපත්ති අනුව ඇතැමෙක් සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණෙති. ඇතැම්හු අනාගාමී ඵලයට පැමිණෙති. ඇතැම්හු සකදාගාමී ඵලයට පැමිණෙති. ඇතැම්හු සෝවාන් ඵලයට පැමිණෙති. ඇතැම්හු ධ්‍යාන අභිඥා ලබති. ඇතැම්හු ධ්‍යාන පමණක් ලබති. ඇතැම්හු උපචාර සමාධි මාත්‍රයක් ලබති. ඇතැම්හු කිසි විශේෂ ගුණයක් නොලබා මරණින් මතු ස්වර්ගගාමී වෙති. මෙසේ අනේක ආකාරයෙන් පිළිවෙත් පුරන්නා වූ භික්ෂූන් අතුරෙන් නොබෝ කලකින් අරහත්වයට පැමිණෙන පරිදි බලවත් වීරියෙන් පිළිවෙත් පුරන භික්ෂුව විසින් පුරන්නේද මේ බුදු සසුනේහිදී උසස් තත්වයකට පැමිණීමේ අපේක්ෂාවක් නැතිව ලිහිල් ලෙස පිළිවෙත් පුරන භික්ෂුව විසින් පුරන්නේද තථාගතයන් වහන්සේ විසින් දක්වා වදාරා ඇති ඒකාන්තයෙන් නිවනට පමුණුවන සුපටිපන්න ප්‍රතිපත්තියමයි. සුප්‍රතිපත්තියමයි. එබැවින් ලිහිල් ලෙස පිළිවෙත් පුරන වර්තමාන පෘථග්ජන භික්ෂූන්ද සුප්‍රතිපන්නයන් බව කිව යුතුය. උන්වහන්සේලා කෙරෙහි සුප්‍රතිපන්න ගුණය නැතැයි නොකියවිය යුතුය. අතීතයේ ජීවිත පරිත්‍යාගයෙන් ඊතා උග්‍ර අන්දමින් පිළිවෙත් පුරූ බොහෝ බුද්ධ ශ්‍රාවකයෝ වූහ. උන්වහන්සේලා මැනවින් පිළිවෙත් පිරූ බැවින් උන්වහන්සේලාද සුප්‍රතිපන්නයෝය. ඉදිරියෙහි එසේ පිළිවෙත් පිරූ ශ්‍රාවකයන්ගේ චරිත කීපයක් දක්වනු ලැබේ. උග්‍ර ලෙස පිළිවෙත් පිරූ ශ්‍රාවකයෝ. නාලක තෙරුන් වහන්සේ බුදු සසුනේහි මෝනෙය්‍ය වත නම් වූ උසස් ප්‍රතිපත්තියක් ඇත්තේය. ඊතා දුෂ්කර වූ ඒ ප්‍රතිපත්තිය පුරන්නේ එක් බුදු සසුනක එක් ශ්‍රාවකයෙකු විසින් පමණකි. ඒ ප්‍රතිපත්තිය උත්කෘෂ්ඨ ලෙස පුරන ශ්‍රාවකයෙකුට 7 මාසකට වඩා ජීවත් විය නොහැකිය. මධ්‍යම ප්‍රමාණයෙන් පුරන්නෙකුට 7 වසකට වඩා ජීවත් විය නොහැකිය. ලිහිල් ලෙස පුරන්නෙකුට 16 වසකට වඩා ජීවත් විය නොහැකිය. අප බුදු සසුනේහි ඒ ප්‍රතිපත්ති පිරුවේ නාලක තෙරුන් වහන්සේ විසිනි. නාලක තෙරුන් වහන්සේගේ කතාව මෙසේය. සුද්ධෝදන රජතුමාගේ පියා වූ සීහහනු රජුට අසිත නම් වූ පුරෝහිත බමුණෙක් විය.
ශුද්ධෝදන රජුට ශාස්ත්‍ර උගන්වූ ගුරුවරයාද ඔහුය. සීහහනු රජුගේ ඇවෑමෙන් සුද්ධෝදන කුමර තෙමේ රජ විය. අසිත එතුමාගේ පුරෝහිත විය. ඔහු දිනපතා උදේ හවස රාජ උපස්ථානයට එන්නේය. රජතුමා ඔහුට පෙර සේම ගරු බුහුමන් නොකොට දෙයත් එකතු කොට වැඳීම පමණක් කරයි. එයින් කලකිරුණු අසිත පුරෝහිත බව හැර පැවිදි වන්නට සිටුවේය. හේ රජුට ඒ අදහස දැන්වීය. රජතුමා ඔහු නොවැළැක්විය හැකි බව දැන ආචාර්යවරයෙනි, එසේනම් පැවිදිව අපට නිතර දැකිය හැකි වීමට අපගේ උයනෙහිම විසුව මැනවයි කීය. හේ එසේ වේවායි රජුට ප්‍රතිඥා දී ඍෂි ප්‍රෞජාවෙන් පැවිදිව රජුගෙන් උපස්ථාන ලැබමින් රජ උයනෙහි වෙසෙමින් කිසුණු පිරියම් කොට අෂ්ට සමාපatti හා පංච අභිඥා උපදවා ගත්තේය. ඔහුට 40 කපක් අතීතයන් 40 කපක් අනාගතයන් පෙනෙන්නේය. මහ බෝසතාණෝගේ උපත එතෙක් සිදු වී නොතිබින මේ කාලයේ නාලක අසිත තවුසාගේ නැගිනියගේ කුස ඉපිද තරුණ වියට පැමිණ සිටියේය. ඔහු මෙයින් කල්ප ලක්ෂයකට ඔබ ලොව පහළ වූ පියුමතුරා බුදුරදුන්ගේ ශ්‍රාවකයෙකු මෝනීය ප්‍රතිපදාව පුරනු දැක පැහැදී තමාටද අනාගත බුදු කෙනෙකුගේ සසුනේහි ඒ උත්තම වත පිරිය හැකි වේවායි එතැන් පටන් කල්ප ලක්ෂයක් පෙරම් පුරා ඇති පිනැති පුද්ගලයෙකි. අසිත තාපස තෙමේ සුදවුන් රජුගේ මාලිගාවෙහි වළඳා හිමවත හෝ දිව්‍ය ලෝකයේහි හෝ දහවල් කාලය ධාන සුඛයෙන් ගත කරයි. හේ එක් දිනක් දවල් කාලයේ විසීම සඳහා තව්තිසා දෙව්ලොවට ගොස් දෙව් විමනකට පිවිස දිව්‍යමය වූ රුවන් පළඟක සමාධි සෝය විඳමින් හිඳ සවස් කාලයේ සමාපත්තියෙන් නැගී විමන් දොර සිට ඔබ මොබ බලන්නේ ඉමහත් ප්‍රීතියකින් බෝසත් ගුණ කතනය කරමින් ක්‍රීඩා කරන දේව සමූහයා දුටියේය. තාපසතුමා දෙවියනි, අද තෙපි කිනම් කරුණක් නිසා මෙසේ ප්‍රීති වන්නහුදැයි ඇසීය. එකල්හි දෙවියෝ සුදවුන් රජතුමාට මතු බුදු වන මහපිනැති පුත් කුමරෙක් උපන්නේය. ඔහු මතු බුදු වී අපමණ ලෝසතුන් නිවන් දක්වන්නේය. ඒ නිසා අපි මෙසේ සතුටු වන්නෙමු යයි කීහ. ඔවුන්ගේ බස් ඇසූ අසිත තාපස තෙමේ වහා දෙව්ලොවින් බැස රජ ගෙදරට ගොස් පනවන ලද අසුනෙහි හිඳ රජතුමා පැමිණ වැඳ සිටි කල්හි මහරජ, ඔබට පුත් කුමරෙක් උපන්නේහිදැයි ඇසීමු. ඔහු දක්නට කැමැත්තේමි යයි කීය. එකල්හි රජතුමා පුතු සරසවා ගෙන්වා ඔහු ලවා තාපසයන් වැඳවීමට තැත් කළේය. බුදුවන ජාතියේ මහා බෝසත් කෙනෙකුගෙන් වැඳුම් ලැබීමට සුදුස්සෙකු ලොව නැත්තේය. එබැවින් එකෙනෙහි බෝසත්තුමාගේ පාවල පා යුවල ඉබේම තාපසතුමා දෙසට හැරී ඔහුගේ ජටාවෙහි සැපී සිටියේය. තාපස තෙමේද වහා අසුනෙන් නැගී තමාට වැඳවීමට ගෙනා සිඟිති දරුවාට දෙයත් එක් කොට වැන්දේය. ඒ ආශ්චර්ය දුටු රජතුමාද පුත් කුමරාට වැන්දේය. අතීත අනාගත දෙකින් 80 කපක් දක්නට සමත් නුවණ ඇති තාපස තෙමේ දෙවියන් කී පරිදි මේ කුමරා ඒකාන්තයෙන් අනාගතේ බුදුවන්නේදයි බලනුයේ බුදුවන බව දැක මොහු ආශ්චර්ය පුරුෂයෙක් යයි සිනාසුනේය. ඉක්බිති තමාට කුමරු බුදු වී සිටිනු දක්නට ලැබේදෝයි බලනුයේ එතුමාගේ බුදු සිරි දක්නට එතෙක් කල ජීවත් වීමට තමාට ආයු නැත බව දැක මේ අසිරිමත් පුරුෂයාගේ බුද්ධ ශ්‍රීය දැකීමේ වාග්ය මට නැත්තේ යයි ශෝකයෙන් කඳුළු සැලීය. ඉක්බිති තාපස තෙමේ තමාගේ නෑයන් අතරවත් බුදු සිරි දැකීමේ වාසනාව ඇතියෙක් ඇත්තැයි බලනුයේ නැගණියගේ පුත් නාලක කුමරු දැක වහා නැගණියගේ නිවසට ගොස් නාලක කුමරු කොහිදැයි අසා ඔහු ගෙන්වා දරුව ශුද්ධෝදන රජුගේ ගෙයි දරුවෙක් උපන්නේය. ඔහු 35 වසරකින් ලෞතුරා බුදු වන්නේය.
ඒ බුදුන් දක්නට මට ආයු නැත්තේය. නුඹට ඔහුගේ බුදුසිරි දක්නට ඔහු විසින් බෙදා දෙන දහම් අමාරසය වළඳන්නට ආයු ඇත්තේය. ගිහිව විසුවොත් ඒ බුදුන් වෙත යාමට ඉඩ නොලැබී යන්නටත් පිළිවෙන. එබැවින් ඒ බුදුන් උදෙසා නුඹ අදම පැවිදි වන්නයි කීය. තවුස්තුමාගේ කීම ඇසූ නාලක දරුවා තමාට අනාගතයේ හිමිවන්නට මාපිය සතු සත් 80 කෙලක් ධනය ඇතද මගේ මාමා වන මේ තාපසතුමා අනර්ථයකට නම් මා යොදවන්නේ නැත. මුන්වහන්සේගේ කීම පිළිගැනීමෙන් මට යහපතක්ම වනු ඇතැයි සිතා එයට කැමැති විය. ඉක්බිති වෙළඳ සැලකින් කසාවත් හා මැටි පාත්‍රයක් ගෙන්වා තාපස ප්‍රෞජාවෙන් ඔහු පැවිදි කරවා බුද්ධ යන ഘോഷාව යම් කලක ඇසුනේ නම් යම් කලක ඒ සුදවුන් රජුගේ දරුවා ලෝතුරා බුදු බව ලබා දහම් අමා වැසි වස්නට වී නම් එකල්හි එතුමා වෙත ගොස් එතුමා යටතේ මහානදම් පුරාවා යයි ඔහුට අනුශාසනා කළේය. නාලක පැවිදි ලෝකයේහි යම් උත්තම පුද්ගලයෙක් වේ නම් මාගේ පැවිද්ද ඔහු උදෙසා යයි සිතමින් මහ බෝසතාණන් වෙසන දිශාවට පසඟ පිහිටුවා වැඳ පාත්‍රය තවිකේ හිලා උරේ එල්වාගෙන හිමාල වනයට ගොස් බෝසතුන් බුදු වනතුරු එහි විසුයේය. සිදුහත් කුමරු පස්මරුන් පරදවා ලෞතුරා බුදු බවට පැමිණ දම්සක් පැවතු දිනෙහි නාලක තවුසාගේ යහපත කැමති දෙවියෝ ඔහු වෙත ගොස් ඒ බව කීහ. නාලක තාපසතුමා කලක් තිස්සේ බලාපොරොත්තු විසූ ආරංචිය අසනු ලැබීමෙන් ඉමහත් ප්‍රීතියකට පැමිණ මෝනීය ප්‍රතිපත්තිය බුදුරදුන්ගෙන් විචාරුණු පිණිස උන්වහන්සේ දක්නට පිටත් විය. බුදුරජාණන් වහන්සේ වෙත මෝනීය ප්‍රතිපත්ති ඇසීමට පැවිද්දෙක් එන්නේ යයි යන ഘോഷාව දෙවියන් අතර පැතිර ගියේය. නාලක තාපස ක්‍රමයෙන් මග ගෙවා අවුත් දම්සක් පැවැත්වීමෙන් සත්වන දිනෙහි බුදුරදුන් හමුවට පැමිණියේය. තථාගතයන් වහන්සේ කලින්ම නාලක තවුස් තමන් වෙත එමින් සිටිනු දැක ඔහු පිළිගැනීමට ඉසිපතනෙහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩ සිටිසේක. නාලක තවුස් එහි පැමිණ බුදුරදුන් දැක දර්ශනයෙන්ම සියලු සැක දුරු කරගෙන ප්‍රසන්න වූ සිතින් තථාගතයන් වහන්සේ වැඳ අඤ්ඤත මේතං වචනං අසිතස්ස යතා තතං තන්තං ගෝතම පුච්චාමි සබ්බ ධම්මාන පාරගුම් අනගාරිය පුයුපේත්තස්ස භික්ඛාචාර්ය ජිංගංසතෝ මුනි පබ්‍රෝහි පුට්ඨෝ මෝනෙය්‍ය උත්තමං පදං යනුවෙන් උත්තම වූ මෝනෙය්‍ය වත විචාලේය. එකල්හි තථාගතයන් වහන්සේ මෝනෙය්‍යතේ උපඤ්ඤිස්සං දුක්ඛරං දුරබි සම්භවං බන්ධ තේනං පවක්ඛාමි සන්ත මම් බස්සු දල්හෝ බව යනාදීන් මෝනෙය්‍ය වත ඔහුට වදාළසේක. දැනගැනීමට උවමනා අය එය සුත්ත නිපාතයේ නාලක සූත්‍රයෙන් බලාගත යුතුය. ග්‍රන්ථය මහත් වන බැවින් මෙහි නොදක්වනු ලැබේ. මෝනෙය්‍ය වත රහත් වීමෙන් කෙළවර වන ප්‍රතිපත්ති ක්‍රමයකි. එය පුරන්නා විසින් පෘථග්ජන කාලයේදීම කිසිම ක්ලේශයකට තමා කෙරෙහි උපදින්නට ඉඩ නොදිය යුතුය. එබැවින් එය පිරීම ඉතා දුෂ්කරය. නාලක තාපස ඒ ප්‍රතිපත්තිය අකුරටම පිළිපැද්දේය. නාලක තාපස මෝනෙය්‍ය සූත්‍ර දේශන අවසානයේහි පහන් සිතින් භාග්‍යවතුන් වහන්සේ වැඳ වනයට පිවිසියේය. ඉන්පසු ඔහු නැවත බුදුරදුන් දැකීමේ ආශාවක්ද නොකළේය. නැවතත් බුදුරදුන්ගෙන් දහම් අසන්නටද ආසා නොකළේය. නැවත මෝනෙය්‍ය වත අසන්නටද ආසා නොකළේය. නැවත ඔහු බුදුරදුන් දක්නටද නොපැමිණියේය. වනයට පිවිස හෙතෙමේ එක් වන ලැහැබක රාත්‍රී දෙකක් ගත නොකළේය. එක් ගසක් මුල දෙදිනක් නොසිටියේය. එක් ගමකට දෙදිනක් පිණිස නොපිවිසියේය. එසේ වනයෙන් වනයට ගසින් ගසට ගමින් ගමට යමින් එතුමා
සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණියේය. මෝනෙය වත උත්කෘෂ්ඨ වශයෙන්ම පිරූ බැවින් එතුමාට ජීවත් විය හැකි වූයේ සත් මසකි. සත් මසක් ඇවෑමෙන් තමන්ගේ ආයු සංස්කාරය පිරිහි ඇති බව දුටු තෙරණුවෝ ජල ස්නානය කොට හැඳ පොරවා තථාගතයන් වහන්සේ වැඩවෙසෙන දිසාවට පසඟ පිහිටුවා වැඳ පර්වතයකට හේතු වී දොහොත් නගා තථාගතයන් වහන්සේට වැඳගෙන සිටගෙනම පිරිනිවන් පාවදාලහ. තථාගතයන් වහන්සේ ඒ බව දැක භික්ෂූන් හා එහි වැඩම කොට තෙරණුවන්ගේ සිරුර ආදාහනය කරවා ධාතුගෙන චෛත්‍යයක්ද කරවූහ. රහත්ව පිරිනියා වූ ප්‍රථම බුද්ධ ශ්‍රාවකයා නාලක තෙරණුවන් විය හැකිය. සුත්ත නිපාත අට කතාවෙන්. ජීවිත පරිත්‍යාගයෙන් පිළිවෙත් පිරූ භික්ෂූන් සත් නමක්. කාශ්‍යප බුදුරදුන්ගේ පිරිනිවීමෙන් පසු සසුන පිරිහී යන කල්හි ඇතැම් පැවිද්දන්ගේ නොමනා පැවතුම් දැක ඉමහත් සංවේගයට පත් භික්ෂූන් වහන්සේ සත් නමක් සසුන පවත්නා මේ කාලයේදී අප විසින් අපට පිහිටක් කරගත යුතුයයි කතා කොට ස්වර්ණ චෛත්‍යයට වැඳ වනයට පිවිස එහි හැසිරෙන්නාහු පර්වතයක් දැක අපි මේ පර්වතයට නැග ජීවිත ආසාව හැර මහානදම් පුරමුයි කතා කරගෙන ඉනිමගක් බැඳ එහි ආධාරයෙන් පර්වතයට නැග නැවත එයින් බැස යා නොහැකි වනු පිණිස ඉනිමග පෙරලා දමා පර්වතය මත निराහාරවම සිට බලවත් වීරියෙන් භාවනාවෙහි යෙදුණෝහ. උන්වහන්සේලාගේ මහලු තෙරුන් වහන්සේ එක් රාත්‍රියකින්ම සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණියහ. පසුදින උන්වහන්සේ උතුරු කුරු දිවයිනේ පිණුසිඟා අවුත් සෙසු භික්ෂූන් අමතා ඇවැත්නි මෙයින් පිණ්ඩපාතය වළඳා මහානදම් පුරන්නේයි කීය. ස්වාමීනි, නුඹ වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවයෙන් මෙසේ කළාහුය. අපට නුඹ වහන්සේට මෙන් විශේෂයකට පැමිණිය හැකි වුවහොත් අපිම පිණ්ඩපාතය ගෙනවොත්ම වළඳිමුයි කියා ඒ පිණ්ඩපාතය නොපිළිගෙන निराහාරවම සිටගෙනම භාවනාවෙහි යෙදුණෝය. දෙවන දිනෙහි දෙවන තෙරුන් වහන්සේ අනාගාමී ඵලයට පැමිණ අභිඥා ලැබ පිණුසිඟා අවුත් පළමු තෙරුන් වහන්සේ මෙන්ම සෙස්සන්ට පිණ්ඩපාතය පිළිගන්නා ලෙස ආරාධනා කළහ. සෙස්සන් නොපිළිගත්හ. උන්වහන්සේලාගෙන් රහත් වූ තෙරණුවෝ පිරිනිවන් පාවදාලහ. අනාගාමී වූ තෙරණුවෝ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේහි උපන්හ. ඉතිරි පස් නමම විශේෂ අධිගමනයකට පැමිණීමට මරණය තෙක් උත්සාහ කොටද නොපැමිණිය හැකි වී පෘථජ්ජන භාවයෙන්ම දිවි කෙලවර කොට දෙව්ලොව උපන්හ. ඔව්හු බුද්ධාන්තරයක් වූ දීර්ඝ කාලයක්හි දෙව්ලොවින් දෙව්ලොවට ඉපදමින් සිට බුද්ධෝපාද කාලයේහි මිනිස් ලොව ඉපිද රහත්ව දුක් කෙලවර කරෝය. පුක්කුසාති රජ ඔවුන්ගෙන් එක් කෙනෙකි. කුමාර කශ්‍යප තෙරණුවෝ එක් කෙනෙකි. දබ්බමල්ල පුත්ත තෙරණුවෝ එක් කෙනෙකි. සබිය පිරිවැජි එක් කෙනෙකි. බාහ්‍ය දාරුචරිය එක් කෙනෙකි. චක්කුපාල තෙරුන් වහන්සේ. චක්කුපාල තෙරුන් වහන්සේ පැවිදිව උපසම්පදාව ලබා ආචාර්ය උපාධ්‍යයන් ඇසුරෙන් පස්වසක් කල් යවා බුදුරදුන් වෙත එළඹ අරහත්වයේ පිණිස කමඨහන් ලබාගෙන විවේකස්ථානයකට ගොස් මහානදම් පුරණු පිණිස තමන් හා යනු කැමති භික්ෂූන් සොයන්නාහු 69ක් ලැබ ඔවුන් හා සවැත් නුවරින් නික්ම යන්නාහු යොදුන් 120ක් දුර ගොස් එක් පිරිසර ගමකට පැමිණ එහි පිරිවර සමග පිඬු පිණිස හැසිරුණහ. එගම් වැස්සියෝ ශාන්ත වූ ඒ භික්ෂු පිරිස දැක පැහැදී අසුන් පනවා වඩා මිදුවා ප්‍රණීත ආහාර පානයන් පිළිගන්වා වදාළ අවසානයේහි ස්වාමීනි,
නුඹ වහන්සේලා කොහි වැඩම කරන්නාහුදැයි විචාලෝය. එකල්හි තෙරණුවෝ උපාසකවරුනි අපි පහසුන් ඇති විවේක ස්ථානයක් සොයා යන්නෙමු යයි කීහ. ඒ වචනය ඇසූ නුවණැති මනුෂ්‍යයෝ උන්වහන්සේලා වස් එළඹීමට සුදුසු තැනක් බලමින් වැඩම කරන බව තේරුම්ගෙන එහිම වස් එළඹෙන ලෙස ආරාධනා කළෝය. තෙරණුවෝ ආරාධනාව ඉවසූහ. මනුෂ්‍යයෝ උන්වහන්සේලාට විසීමට සෙනසුනක් පිළියෙල කර දුන්හ. භික්ෂූහු එහි වෙසමින් පිණු පිණිස දිනපතා ඒ ගමට පිවිසුනහ. උන්වහන්සේලා ඒ දැක පැහැදුනා වූ එක වේද මහතෙක් උන්වහන්සේලා වෙත එළඹ ස්වාමීනි බොහෝ දෙනෙකුන් වෙසෙන තැන අපහසුකම්ද ඇතිවිය හැකිය. නුඹ වහන්සේලා අතරින් යමෙකුට රෝගයක් ඇති වුවහොත් මාහට දන්වනු මැනව. මම එය පිළියම් කරමි සැලකලේය. වස් එළඹෙන දිනෙහි තෙරණුවෝ තමාගේ සහාය භික්ෂු පිරිස අමතා ඇබැත්නි මේ තෙමසෙහි ඔබ වහන්සේලා කොතෙක් ඉරියව් වලින් කල් යවන්නට බලාපොරොත්තු වන්නේයි දැයි විචාලහ. 4 ඉරියව්වමයි යයි භික්ෂූන් කීය. ඇබැත්නි එසේ කල් යැවීම සුදුසුද? අපි දිවමන් බුදුරදුන්ගෙන් කමටහන් ගෙන ආවෝ වෙමු. බුදුරදුන් රැවටිල්ලෙන් සතුටු කළ නොහැකිය. යහපත් අදහස් ඇතිවුන් වීමෙන්ම බුදුරදුන් සතුටු කළ හැකිය. ඇවැත්නි ප්‍රමාද වන්නන්ට 4 අපාය සිය නිවස වැනිය. එබැවින් අප්‍රමාද වව් යයි පිරිසට අනුශාසනා කළහ. භික්ෂූහු ඇවැත්නි නුඹ වහන්සේ කොතෙක් ඉරියව් වලින් වාසය කරන්නෙහුදැයි ඇසූහ. ඇවැත්නි අපි හිඳීම සිටීම ගමන් කිරීම යන 3 ඉරියව්වෙන් පමණක් කල් යවන්නෙමුයි. අසුනක් පිට තබා නිදන්නෙමුයි තෙරණුවෝ කීහ. යහපත ස්වාමීනි අප්‍රමාද වන සේක්වායයි භික්ෂූ කීහ. නිද්‍රාවෙන් වැළකී 3 ඉරියව්වෙන් පමණක් බලවත් වීරියෙන් මහණදම් පුරන්නා වූ තෙරුන් වහන්සේට වස් කාලයේ දෙවන මාසයේදී ඇස් රෝගයක් හටගත්තේය. සිදුරු ඇති කලයකින් දියබිඳු ගලන්නාක් මෙන් උන්වහන්සේගේ නෙත් වලින් කඳුළු ගලන්නට විය. භික්ෂූහු කලින් පවරා තිබූ වෙද මහතාට ඒ බව දැන් වූ කලෙහි ඔහු ඒ රෝගය එක්වරක් නස්ය කිරීමෙන්ම සුව කිරීමට සමර්ථ මහගු තෙලක් පිළියෙල කොට මෙය නස්ය කරන්නයයි තෙරුන් වහන්සේට යැව්වේය. තෙරුන් වහන්සේ වාඩි වී තෙල් නස්ය කරනු කර පිණු පිණිස ගමට පිවිසි කලෙහි වෙද මහතා තෙරුන් වහන්සේ දැක ස්වාමීනි මාගේ තෙලක් පිළියෙල කොට යවා ඇත. නුඹ වහන්සේ එය නස්ය කළසේක් දැයි ඇසීය. එසේ උපාසකය තෙරුන් වහන්සේ කීය. කිමෙක්ද අපහසුව සුවවී දැයි ඇසූ කලෙහි තවම ඇස රිදේයයි තෙරුන් වහන්සේ කීය. නුඹ වහන්සේ තෙල හිඳ නස්ය කළහුද සයනය කොට නස්ය කළහුදැයි විචාල කලෙහි තෙරණුවෝ නිහඬ වූහ. වෙද මහතා තෙරුන් වහන්සේ වැඩ වෙසෙන තැනට ගොස් විමසා සයනය කරන තැනක් නොදැක හිඳ තෙල නස්ය කළ බව තේරුම්ගෙන නැවතද කෙසේ නස්ය කළාහුදැයි අසා තෙරුන් වහන්සේ තුෂ්ණිම්භූත වූ කලෙහි ස්වාමීනි මහණදම් පිරිය හැක්කේ ශරීරය හොඳින් පවත්නා කලෙහිය. සයනය කර මේ තෙල නස්ය කරනු මැනවයි කීය. තෙරුන් වහන්සේ වෙද මහතා යවා තමන්ට තමන් විසින්ම අවවාද කරගෙන ඇස්වලට වන්නක් වේවා මහණදමම නොපිරිහෙලා කරමි තදින් ඉටා පසුදිනද හිඳගෙනම තෙල නස්ය කර භික්ෂූන් සමග ගමට පිණු පිණිස ගියහ. වෙද මහතා උන්වහන්සේ දැක කරුණු අසා නිදා නස්ය නොකළ බව දැන ස්වාමීනි මාගෙන් ප්‍රතිකාරගෙන ඔබ වහන්සේගේ ඇස් හොඳ නොවූයේ යන ආරංචිය පැතිර ගියහොත් මටද පාඩුවක්. එබැවින් නුඹ වහන්සේට මා විසින් ප්‍රතිකාර කළ බව නොකියන සේක්වායි
කීය. තෙරුන් වහන්සේ විහාරයට ගොස් මහණ දැන් නුඹ වෛද්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද්දෙහිය. මරණයට නියතව සිටින්නෙහිය. එබැවින් අප්‍රමාද වේව් යයි තමන්ට අවවාද කරගෙන සිත දැඩි කරගෙන භාවනාවෙහි යෙදුනාහ. එදින රාත්‍රියේ මධ්‍යම යාමය ඉක්මුණු කල්හි උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණියේය. එකෙනෙහිම නෙත්තිවලද බිඳී තෙරණුවෝ අන්ධ වූහ. එතැන් පටන් ගම්වැසියෝ විහාරයටම කැඳපත් යවමින් උන්වහන්සේට උපස්ථාන කළහ. සෙසු භික්ෂූහුද උන්වහන්සේ අවවාදයෙහි පිහිටා මහණදම් පුරා ඒ වස් කාලය තුලදීම අරහත්වයට පැමිණියෝය. ධම්මපදට්ට කතා. ගංගාතීරිය තෙරුන් වහන්සේ පදුමුත්තර බුදුන් රදුන්ගේ කාලයේ එක් කුලපුත්‍රයෙක් බුදු සසුනේහි පැහැදී භික්ෂු සංඝයා හට පෑන් දුන්නේය. හේ ඒ පිනෙන් දෙව්ලොව ඉපිද නැවත නැවතද දෙව් මිනිස් දෙගතියෙහි ඉපදෙමින් පින් කරනුයේ අප බුදුන්ගේ කාලයේ සවැත් නුවර එක් කුලගයක ඉපිද වැඩි විය පැමිණ තමා අතින් සිදු වූ වරදකින් සංවේගයට පැමිණ ගිහිගේ හැර පැවිදිව ඊතා රූක්ෂ ප්‍රතිපත්තියකට බැස පාන්සුකූල සිවුරු දරමින් මිනිවලට කිරි ඉස්නා මැටි බඳුනක් වැනි මැටි පාත්‍රයක් ගෙන ගංගා තීරයේහි තල්පත් 3කින් කුටියක් සාදාගෙන එහි වෙසමින් අරහත්වේ පැමිණෙනතුරු කිසිවෙකු හා කතා නොකරන්නට ඊටාගෙන බලවත් වීරියෙන් මහානදම් පිරුවේය. ඒ භික්ෂුවට මාපියන් විසින් ලැබූ නම නම් දත්තය. ගම් ඉවුරෙහි විසීම නිසා පසු කාලයකදී ඔහුට ගංගා තීරිය නම ඇතිවිය. කතා නොකිරීමට ඊටා මහානදම් පිරීමට බැසගත් තෙරණුවෝ ප්‍රථම වර්ෂයේදී කිසිවෙකුට හා වචනයකුදු කතා නොකළහ. දෙවන වසරෙහි උන්වහන්සේ පිණුසිඟා වඩනා ගමෙහි එක්තරා ස්ත්‍රියක් උන්වහන්සේ ගොළුෙක්දැයි විමසනු පිණිස පාත්‍රයට කිරි වත් කරන්නේ අතවැසූ කල්හිද නොනවත්වාම කිරිවත් කළාය. එදා උන්වහන්සේ අතින් ඇඟවීමකින් කිරිවත් කිරීම නවතාලිය නොහි ඇත නැගණියනි යන වදන මුවින් නිකුත් කළහ. බලවත් වීරයෙන් මහානදම් පිරූ තෙරුන් වහන්සේ තෙවන වසරෙහි වස් කාලයේදී සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණියහ. උන්වහන්සේ පසු කාලයේ තමන් වහන්සේගේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීම වස් මේ ගාථා වදාළහ. තින්නං මේ තාලපත්තානං ගංගා තීරේ කුටි කතා චවසිත්තෝච මේ පත්තෝ පන්සුකූලං ච චීවරං තින්නං අන්තරවස්සානං ඒකාමේ වාචා වාසිතා තතියේ අන්තරවස්සම්හි තමොක්ඛන්தோ පදාලිතෝ. තේරගාථා අට්ඨකථා. අම්බකාදක තිස්ස තෙරුන් වහන්සේ. අම්බකාදක තිස්ස තෙරුන් වහන්සේ ජීවිතය නිසාද කුඩා සිකපදයකුත් කඩ නොකොට සිල් රැක සිටි තෙර නමකි. උන්වහන්සේ දුර්භික්ෂ කාලයකදී මගට බැස ගමන් කරන්නාහු ආහාර නොලැබීමෙන් හා ගමන් විඩාවෙන්ද දුලබව ඉදිරියට යා නොහැකිව එක් අඹ ගසක් යට සායනය කළහ. ඒ ගසෙහි බොහෝ අඹ ඵල තිබින. ඉදුණු අඹ ඵල වැටින. එය අස්වාමික වූ අඹ ගසක් බැවින් ඒ අඹ ඵල ගෙන වැළඳීමට කිසිවෙකුගෙන් බාධාවක්ද නැත්තේය. එහෙත් ඒ අඹ ඵල සියතින් ගෙන වැළඳීම භික්ෂූන්ට අකපය. ඒවා සියතින් ගෙන වැළඳුවහොත් යෝ පන භික්ඛු අදින්නම් මුඛද්වාරං ආහාරං ආහාරෙය්‍ය අඤ්ඤත්‍ර උදක දන්තපෝනා පාචිත්‍යං යන සිකපදයේ බිඳීමෙන් ඇවැත්වේ.
එය මහා ආපත්තියක් නොවන ඇවතකි. භික්ෂූන් වහන්සේ නමක් වෙත ඇවැත් දෙසීමෙන් එයින් පිරිසිදු විය හැකිය. එහෙත් තෙරණුවෝ ආහාර නොලැබීමෙන් මරණයට පත්වීමටද ඉඩ ඇති අමාරු අවස්ථාවෙහිදී ධනං චජේ යෝපන අංග හේතු අංගං චජේ ජීවිතං රක්ඛමානෝ අංගං ධනං ජීවිතංච පි සබ්බං චචේ නරෝ ධම්ම මනුසරණෝ ශරීර අවයවයන් රැක ගැනීමට ධනය හල යුතුය. දිවි ගැනුම පිණිස ශරීර අවයවද හල යුතුය. ධර්මය සිහි කරන්නහු විසින් ධර්මානුකූල ප්‍රතිපත්තිය රකණු සඳහා අංග ධන ජීවිත යන සියල්ලම පරිත්‍යාග කළ යුතුය. යන සත්පුරුෂ අනුස්සතිය සිහි කරමින් නිරාහාරත්වයෙන් නැසෙතොත් නැසේවායයි ජීවිත පරිත්‍යාගයෙන් සිකපදේ ආරක්ෂා කළහ. අත ළඟම ඇති අඹඵල නොගෙන ජීවිත පරිත්‍යාගයෙන් සිල් රක්නා තෙරුන් වහන්සේගේ ගුණානුභාවයෙන් දෝ සදහවත් උපාසක මහතෙක් එහි පැමිණියේය. ඔහු තෙරුන් වහන්සේ දැක උන්වහන්සේ ක්ලාන්තව සිටිනු දැක අඹඵලගෙන මැඩ අඹ පෑන් පිළියෙල කොට උන්වහන්සේට පිළිගැන්වීය. ඉක්බිති උපාසක මහතා ඉදිරියටත් උපස්ථාන කොට තෙරුන් වහන්සේට ශක්තිය ලබා දී දිවි රැක දෙනු පිණිස උන්වහන්සේ පිටෙහි හිඳුවා තමාගේ වාසස්ථානයට ගෙන ගියේය. තෙරුන් වහන්සේ උපාසක මහතාගේ පිටින් යමින්ම තමන් වහන්සේගේ සීලය ආවර්ජනා කොට විදසුන් වඩා සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණියාහ. විසුද්ධි මාර්ගයෙන් කියන ලද තෙරුන් වහන්සේලා මෙන්ම බුදු සසුනේහි බොහෝ බුද්ධ ශ්‍රාවකයෝ ජීවිත පරිත්‍යාගයෙන් පිළිවෙත් පිරූහ. සංඝ ගුණයන් අතුරින් ප්‍රධාන ගුණය සුපටිපන්න ගුණයයි. උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචි පටිපන්න යන ගුණ තුන සුපටිපන්න ගුණයේම ආකාර විශේෂයෝය. සුපටිපන්න ගුණය ඇති කලෙහි ඒ ගුණ තුනද ඇත්තේය. ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණීය යන ගුණ හතරද එමෙන්ම අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ගුණය සුපටිපන්නෝ ගුණයාගේ ඵලයෝය. සුපටිපන්න ගුණය ඇති කලෙහි ඒ ගුණ පහද ලැබෙන්නේය.